සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දිනාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අද දවසේ ධම්ම විවරණ සදහම් දේශනය සඳහා දායකත්වයේ දරන්නේ ලන්ඩන් නුවර පදිංචි පින්වත් සරත් සහ ඒරිකා කූරගමගේ දෙපළ සහ ඒ දරුවන්, ඒ වගේම රංජිත් සහ ඩේලියා ඩයස් දෙපළ සහ ඒ දරුවන් ඇතුළු පින්වතුන් විසින්. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ධම්ම විවරණ සදහම් දේශනා මාලාවේදී දහම් දේශනා වැඩසටහනේදී අපි ඔබට කියලා දෙන්නේ පංචක නිපාතේ කියන අංගුත්තර නිකායේ පංචක නිපාතයට අයිති දේශනා. අද ඔබට විශේෂ දහම් කරුණක්, විශේෂ දේශනාවක් ඔබට ඉගෙන ගන්න ලැබෙනවා. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තිබෙන ඒ සමාධිය ගැන. සමාධිය කියලා කියන්නේ දහම් මඟ දියුණු කරනකොට ශ්‍රාවකයෙක් තුළ තිබෙන්න ඕනේ ප්‍රධාන ලක්ෂණයක්, ප්‍රධාන ගුණ ධර්මයක්. ඒ සමාධිමත් සිතකට බුදුරජාණන් වහන්සේ දේශනා කරා සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථා භූතං පජානාති. මහණෙනි, සමාධිමත් භික්ෂුව, සමාධිමත් කෙනා මේ ජීවිතේ යථා භූතං පජානාති. යථාර්ථය, මේ ජීවිතයේ ඇති සැටියෙන්ම අවබෝධ කරනවා. ඒක තමයි සමාධිමත් කෙනාගේ සිතට, එහෙම නැත්නම් සමාධිමත් කෙනාට පුළුවන් වෙන දේ. සමාධි උපකාරය. සමාධියේ තිබෙනවා එක එක ස්වභාවයන්. සමාධිය කියලා කිව්වහම එතන සමාධිය සාමාන්‍යයෙන් කෙනෙකුට පුළුවන් මිත්‍යා සමාධිය දියුණු කරන්නත් පුළුවන්. මිත්‍යා සමාධිය තුළ කෙනෙකුට ජීවිතයේ අවබෝධයක් කරා යන්නේ නැහැ. හැබැයි යම්කිසි චිත්ත ඒකාග්‍රතාවයක්, සිත එකඟ බවක් පවත්වන්න පුළුවන්. හැබැයි සම්මා සමාධිය කියලා කියන්නේ සම්මා දිට්ඨිය තුල පිහිටලා, නිවැරදි අවබෝධය තුල පිහිටලා, ඒ වගේම විශේෂයෙන් අවබෝධ ඥාන ඉලක්ක කරගෙන ශ්‍රාවකෙක් චිත්ත ඒකාග්‍රතාවයේ වඩනවා නම් ඒකට කියනවා සම්මා සමාධිය කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ පංචක නිපාතේ පංචාංගික වර්ගයේ සමාධි සූත්‍රයේ දේශනා කරනවා විශේෂ සමාධියක් ගැන, විශේෂ සමාධි ස්වභාවයක් ගැන. භාග්‍යවතුන් වහන්සේ වදාළ සමාධින් භික්ඛවේ භාවේත. මහණෙනි, සමාධිය භාවිතා කරන්න, ඒ කියන්නේ වඩන්න. අප්‍රමාණං, ප්‍රමාණ රහිතව. අප්‍රමාණං කියලා කියන්නේ ප්‍රමාණ රහිතව. ඒ වගේම නිපකා. නිපක කියලා කියන්නේ ප්‍රඥාවෙන් යුක්තව. නිකන් නෙමෙයි, සමාධිය පිණිස උවමනා කරනවා ප්‍රඥාවක්. සමාධිය පිණිසත් මානසිකාරයක්, එහෙම නැත්නම් නුවණක් භාවිතා කළ යුතුයි. පතිස්සත කියලා කියන්නේ නිවැරදිව මනාකොට පිහිටුවාගත්තු සිහිය.
මනාකොට පිහිටුවාගත්තු සිහියෙන්, ඒ වගේම අප්‍රමාණ වූ, ඒ වගේම නුවණින් යුක්ත වූ සමාධිය වඩන්ඩ. භාග්‍යවතුන් වහන්සේ වදාළ සමාධින් භික්ඛවේ භාවයතං අප්පමාණං නිපකාණං පතිස්සතාණං. ඒ විදිහට වඩන සමාධිය පංච ඥානානි පච්චත්තං ඒව උපපජ්ජಂತಿ. පංච ඥානානි ඥාන පහක් පිණිස, ඒ වගේම ඥාන පහක් තමන්ටම ප්‍රත්‍යක්ෂ කරගන්න ඒ විදිහට වඩන සමාධිය උපකාර වෙනවා. දැන් මේ කියන්නේ නිකන් සමාධියක් ගැන නෙමෙයි. මේ කියන්නේ ආලාර කාලාම උද්දකරාමපුත්ත ආදී ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් හිටිය ශාස්ත්‍රවරු හිටිය. එහෙම නැත්නම් භාවනා උපදෙස් ලබා දුන්න අය. ඒ අය අසුරට ගියා මහ බෝසතාණන් වහන්සේ. ඒ අය අසුරේදී ඉහළ සමාධි මට්ටම් දියුණු කළා. ඉහළ සමාධි මට්ටම් දියුණු කරගත්තා. නමුත් බෝසතාණන් වහන්සේට විමුක්තිය සාක්ෂාත් කරන්න ඒ සමාධි උපකාර වුණේ නැහැ. ඒ සමාධි හේතුුනේ නැහැ. ඒ නිසා මහ බෝසතාණන් වහන්සේ සමාධිය අතහැරියා. ඒ සමාධිය අතහැරලා හැබැයි මහ බෝසතාණන් වහන්සේ නැවතත් සමාධියක් වැඩුවා. ඒ සමාධිය තුල බුදුරජාණන් වහන්සේ එහෙම නැත්නම් බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙනකොටම උන්වහන්සේට ඇති වුණ ඥානයන් කිහිපයක්. එතකොට ඒ සමාධිය ඊටාම දියුණු සමාධියක්. මේ කියන සමාධිය ඊටාම දියුණු සමාධියක්. ඒකට තව වචනකින් පාවිච්චි කරනවා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඒකට බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා අරහත් ඵල සමාධිය. නිකං සමාධියක් නෙමෙයි මේ කියන්නේ. අරහත් ඵල සමාධිය. එතකොට අරහත් ඵලයට පත්වෙච්ච ශ්‍රාවකයෙකුට තමන්ට ඒ අරහත් ඵල සමාධිය පිළිබඳව එහෙම නැත්නම් අරහත් ඵල විමුක්තිය පිළිබඳව චිත්ත ඒකාග්‍රතාවය තුළින් තමන්ටම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් ඥාන පහක් තියෙනවා. තමන්ට මේක ප්‍රත්‍යක්ෂයි, කාගෙන්වත් අහපු එකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ වදාලා අයං සමාධි පච්චුප්පන්න සුකෝ චේව ආයතින්ච සුඛ විපාකෝති පච්චත්තං යව ඥානං උප්පජ්ජති. මේ උපන්නා වූ සමාධිය තමන්ට මේ දැන් අරහත් ඵල සමාධිය නම් එහෙම නැත්නම් අකෝප්‍ය සමාධිය කියලාත් කියනවා. අකුප්පාමේ චේතෝ විමුක්ති කියලා කියන්නේ. ධම්සප්පවතුම් සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ ඒ අකෝප්‍ය සමාධිය. මොකක්ද ඒක? පච්චුප්පන්න සුකෝ චේව. දැන් මේ මොහොතේදී සැප සහගතයි. මේ මොහොතේ සැප සහගතයි. ආයතින්ච සුඛ විපාකෝති පච්චත්තං යව ඥානං උපපජ්ජති. මත්තේත් සැප විපාකයක්මයි තියෙන්නේ. දැන් මෙතන අපි සැප විපාකය කියලා කිව්වම අපිට එකපාර මතක් වෙන්නේ අපි විඳින සැපේනේ. සාමාන්‍ය ලෝකයා විඳින සැපේ ගැන මේ අපිට මතක් වෙන්නේ. මේ කියන්නේ එහෙම සැපයක් නෙමෙයි. සැපත් නැති දුකත් නැති මධ්‍යස්ථ බවත් නැති සැපයක්. සැපත් නැති දුකත් නැති මධ්‍යස්ථ බවත් නැති සැපයක්. එතකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරපු දේශනාවල සඳහන් වෙනවා සැපත් නැති බව නිසා, දුකත් නැති බව නිසා, මධ්‍යස්ථ බවත් නැති බව නිසා උපදින්නා වූ යම් සැප සහගත බවක් ඇද්ද? එතකොට ඒ සැප සහගත බව මත්ෙහි වෙනස් වෙන එකක් නෙමෙයි. ඒ නිසා ඒකට කියනවා අකෝප්‍යයි. කම්පා වෙන්නේ නැහැ. වෙනත් කරුණකින් කම්පාවටපත් වෙන්නේ නැහැ. ඒ වගේම ආයතින්ච සුඛ විපාකෝති පච්චත්තං. මේක මත්ෙහි සැප විපාකයක්මයි තියෙන්නේ. එතකොට ඒක මරණයටපත් වුණා එහෙම නැත්නම් පිරිනොන් පෑවා කියලා ඒ ස්වභාවය වෙනස් වෙන්නේ නැහැ. ඒ ස්වභාවයේ වෙනසක් නැහැ. එතන තියෙන විමුක්තිය පමණයි. ඒ විමුක්තිය තුල කතා කරන්න ඉතුරු වෙච්ච දෙයක් නැහැ. ඒ නිසා ඒකට සැපය අදාළත් නැහැ. සාමාන්‍ය ලෝකයා සලකන සාමිස් සැපේ තියෙන්න පුළුවන්. ඒ සාමිස් සැපේ සලකන්නේත් නැහැ. ඒ වගේම ඒ විදිහට යම් කිසි ආකාරයේ ප්‍රබල වූ චිත්ත ඒකාග්‍රතාවය නිසා මේ වගේම ප්‍රඥාව නිසා උපදින සමාධිය නිසා ඇති වෙන සැපසහගත බව. ඊට පස්සේ කියනවා අයං සමාධි අරියෝ නිරාමිසෝති පච්චත්තං ඊව ඥානං උපපජ්ජති. තවත් ඥානයක් උපදිනවා මේ සමාධිය අරියෝ නිරාමිසෝ. ඒක ආර්යයි. ආර්ය වූ නිරාමිස සැපයක්. ආර්ය වූ නිරාමිස දෙයක් මේ සමාධිය. ඒක සාමිසේ සම්බන්ධ එකක් නෙමෙයි. දැන් අපි ගත්තාම සමහර අයට
සාමිසේ සම්බන්ධව චිත්ත ඒකාග්‍රතාවය උපදිනවනේ. දැන් අපි හිතමු කෙනෙක් හොඳ ලස්සනට හිත ඇදලා යන විදිහේ ටෙලි නාට්‍යයක් හරි බලනවා නම් ඒක බලාගෙන ඉන්නකොට යාට ඒ නිසා උපදිනවා සිතේ එකඟ බවක් ඒකත් එක්කනේ. එතකොට ඒක මිත්‍යා සමාධියක්. ඒක සාමිසයි. නමුත් මේ උපදින සමාධිය අයං සමාධිය අරියෝ. මේක ශ්‍රේෂ්ඨ එකක්. එතකොට ඒක අනාර්ය එකක් නෙමෙයි. දැන් අනාර්ය සමාධියක් තමයි උපදවා ගත්තේ කවුද? ආලාර කාලාම, උද්දකරාම පුත් වගේ අය උපදවාගත්තු සමාධිය ඒක අනාර්යයි. නමුත් මේ සමාධිය ආර්ය වූ සමාධියක්, නිරාමිසෝති. පච්චත්තං ඥානං උපපජ්ජති. තමන්ටම ඥානයක් උපදිනවා මේ සමාධිය ආර්ය වූ ඒ වගේම නිරාමිස වූ සමාධියක් කියලා. ඒ තමයි දෙවෙනි එක. ඊළඟට තුන්වෙනි ඥානය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අයං සමාධි අකාපුරිස සේවිතෝති පච්චත්තං ඥානං උපපජ්ජති. අකාපුරිස සේවිතෝ කියලා කියන්නේ මේ සමාධිය මහා පුරුෂයන් විසින් පුරුදු කරපු එකක්. එතකොට මේ චිත්ත සමාධිය අරහත් ඵල සමාධිය නැත්නම් අකෝප්‍ය චේතෝ විමුක්තිය ඒ චිත්ත සමාධියේ චිත්ත ඒකාග්‍රතාවය අකාපුරිස සේවිතෝ ශ්‍රේෂ්ඨ පුරුෂයන් විසින් පමණයි මේ සමාධිය සේවනය කළේ. දියුණු කරගත්තේ. ඊළඟට ඒ විදිහට ඥානයක් උපදිනවා. ඊළඟ ඥානය තමයි අයං සමාධි සන්තෝ පනීතෝ පටිපස්සද්ද ලද්දෝ ඒකෝදී භාවාදිගතෝ නච සසංකාර නිග්ගයිහා වාරිත වතෝති. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අයං සමාධි සන්තෝ පනීතෝ. මේ ඉපදුන සමාධිය සාන්ත වූ එකක්. සංසිඳුණු සමාධියක්. පනීතෝ ප්‍රණීත අනිත් සියල්ලටම ඉහළින් තියෙන එකක්. ඒක කිසිම වෙන සමාධියකට යටත් වෙන්නේ නැහැ. ප්‍රණීතයි. පටිපස්සද්ද ලද්දෝ. ඒක ක්‍රමානුකූල වූ සංසිඳීමෙන් ඇතිවෙච්ච එකක්. නිකම් එකඟ බවක් නෙමෙයි. ක්‍රමානුකූල සංසිඳීමෙන් ටිකෙන් ටික දියුණු කරපු එකක්. ඒකෝදී භාවාදිගතෝ. එකඟ බවට ගියේ අනුපිළිවෙලටයි. ඒකෝදී භාවාදිගතෝ කියලා කියන්නේ ක්‍රමානුකූල අනුපිළිවෙලින් වැඩිලා ගියා. එකඟ බවට පත් වුණා. නච සසංකාර නිග්ගයිහ වාරිත වතෝති. ඒ කියන්නේ කෙලෙස් සහිත බවකින් ගැරහීමට ලක් වෙන්නේ නැහැ. කෙලෙස් සහිත බවක් ඒ තුල දකින්න නැහැ. දැන් බලන්න මහා බෝසතාණන් වහන්සේ ආකාසානංචයතන සමාධිය, ඒ වගේම අකින්චඤ්ඤායතන සමාධිය, විඥානංචයතන සමාධිය අතහැරියේ ඒ සමාධිය තුල කෙලෙස් ගැරහීමක් තිබුණා. ඒක උන්වහන්සේට තේරුණා. නමුත් මේ අරහත් ඵල චිත්තෝ විමුක්තිය එහෙම නැත්නම් අරහත් ඵල චිත්ත විමුක්තිය හෝ එහෙම නැත්නම් මේ කියන අකෝප්‍ය චේතෝ විමුක්තිය සසංකාර නිග්ගය වාරිතවතෝති කියලා කියන්නේ මේක සංස්කාර වලින් ඒ කියන්නේ කෙලෙස් සහිත බවකින් ගැරහීමට එන්නේ නැහැ. එහෙම කිසිම ගැරහීමකට ලක් වෙන කරුණක් නැහැ. එහෙම නැති බවත් ඒ ඥාණයට ඒ සමාධියටපත් වෙච්ච ශ්‍රාවකයා දන්නවා. ඒක ඔහුට තියෙන ප්‍රත්‍යක්ෂ ඥානයක්. සෝකෝ පනාහං ඉමං සමාධින් සතෝච සම්පජාමි සතෝච උට්ඨහාමිති පච්චත්තං ඉව ඥානං උපපජ්ජති. තවත් ඥානයක් ඇති වෙනවා. සෝකෝ පනාහං ඉමං සමාධින් මා විසින් මේ සමාධිය සතෝච සම්පජ්ජාමි සිහි නුවණින්ම මනා සිහියෙන්ම සමාදිනවා. එහෙම නැත්නම් එකඟ බවට හිතපත් කරගන්නවා. සතෝච උට්ඨහාමි එකඟ බවින් මනා සිහියෙන් යුතුවම ඒ සමාධියෙන් නැගී සිටිනවා. සමාධියට සමාදින්නෙත් හොඳ සිහියෙන්, සමාධියෙන් නැගී සිටින්නෙත් මනා සිහියෙන්. පච්චත්තං ඒව ඥානං උපපජ්ජති. තමන්ටම ප්‍රත්‍යක්ෂ ඥානයක් උපදිනවා. එතකොට මේ තමයි අරහත් ඵල සමාධියේ ස්වභාවය. එතකොට අපි කිව්වොත් ඒක දැන් සමහර අවස්ථාවල බහලා තියෙනවා. කකුසඳ බුදුරජාණන් වහන්සේ කාලේ වැඩ හිටිය සංජීව මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදිලා උන්වහන්සේ ඒ නිරෝධ සමාපත්තිය දවස් 7ක් ඉන්නවා. ඉතින් මිනිස්සු දකිනවා මේ ස්වාමීන් වහන්සේ එතන හුස්ම ගැනීමක් නැහැ. දැන් අපිට හිතෙන්නේ සාමාන්‍ය විද්‍යාවෙන් අපි සලකන්නේ හුස්ම ගන්න නැත්තම් මැරිලා කියලානේ. ඉතින් මේ මිනිස්සු හිතාගෙන හිටියා දැන් හුස්ම ගන්න නැහැ. කතා කරා නැගිටින්නේ නැහැ. හෙලවෙන්නේ නැහැ. හැබැයි ඇඟේ උණුසුම තියෙනවා.
ඇඟේ උණුසුම තියෙනවා. සෙලවීමක්, කතා කිරීමක්, හුස්ම ආස්වාද ප්‍රස්වාසයක් කිසිම දෙයක් නැහැ. එතකොට මරණයත් නිරෝධ සමාපත්තියට සමවැදිච්ච භික්ෂුවත් අතර වෙනස සඳහන් කරන තැන්වල බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා. එකම එක වෙනසයි තියෙන්නේ. මරණයටපත් වෙච්ච කෙනාට ආයුෂය නැහැ. ශරීර උණුසුම නැහැ. හැබැයි රහතන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදුනහම ශරීර උණුසුම තියෙනවා, ආයුෂය තියෙනවා. නමුත් ආස්වාද ප්‍රස්වාසය නැහැ. ඉතින් ඒ විදිහේ සමාධියක්. එතකොට ඒක ඒ සමාධියට සමවදින්නේ සිහිනුවණින්. ඒ සමාධියෙන් නැවත නැගී සිටින්නේ සිහිනුවණින්. ඒක ඒ කියන්නේ අපිට සාමාන්‍ය අපිට අපේ ස්වභාවයට ගෝචර වෙන දෙයක් නෙමෙයි ඒක. අපේ ස්වභාවයට ගෝචර නොවන විශේෂ වූ ස්වභාවයක්. ඒක අරහත් ඵල සමාධිය. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ශ්‍රාවකයාට තියෙනවා ඒ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ සංජීව මහරහතන් වහන්සේ ඒ විදිහට සමාධියට සමවැදෙලා ඉන්නේ නැද්ද? මිනිස්සු ඇවිල්ලා ඉතින් දර රොඩු ගොඩක් දාලා කෝටු ගොඩක් ගොඩ ගහලා දර ගොඩක් ගොඩ ගහලා ගිනි තිබ්බා. හිතුවේ මේ පිරිනොන් පාලා කියලා. ඉතින් කොහොම හරි පස්සේ දවස් 7කට පස්සේ ඒක අදිෂ්ඨානයක් තියෙනවා අරහත් ඵල සමාධියට සමාදිනකොට ඒ රහතන් වහන්සේලා අදිෂ්ඨාන කරනවා. ගින්නෙන් ජලයෙන් කරදරයක් නොවෙන කියලා අදිෂ්ඨාන පහක් ඇතුව තමයි සමවදින්නේ. ඉතින් ඒ නිසා ගින්නකින් පොරවගේ ඉන්න සිවුරවත් පිච්චෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ නැගිටලා සිවුර ගසා දාලා අලු ටික ගසා දාලා හපව නැගිටලා යනකොට මිනිස්සු බැලුවා දැන් ගිනි තියපු මැරිලා හිටපු කෙනා ගිනි තිබ්බා. ගිනි තියපු කෙනා මෙන්න ආයෙ නැගිටලා එනවා. ඒ නිසා සංජීව කියන නම ඇති වුණා කියන. ඒ වගේ තමයි අරහත් ඵල සමාධියේ ස්වභාවය. බාහිරින් පේන හැටි. නමුත් ඒ කෙනාගේ අභ්‍යන්තර ස්වභාවය තමයි මේ කියන්නේ. අභ්‍යන්තරේ මේ වගේ ස්වභාවයකින් යුක්තයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඒ නිසා සමාධින් භික්කවේ භාවේත මහණෙනි නිසා සමාධිය වඩන්න අප්පමාණ නිපකා පතිස්සතා ඒ නිපකෝ බොහොම නුවණින් යුක්ත වූ ඒ වගේ මනස් සිහිය යුක්ත වූ ප්‍රමාණ රහිත වූ සමාධිය වඩන්න ඒ සමාධිය වඩන කෙනාට මෙන්න මේ විදිහට ඉමානි පංච ඥානානි මේ කියපු ඥාන පහ ඒ කෙනාගේ ජීවිතයේ ප්‍රත්‍යක්ෂ වශයෙන් තමන්ටම දකින්න පුළුවන් කියන්නේ. ඉතින් ඒ නිසා ඒ තමයි සමාධි සූත්‍රය. ඊළඟට එතනම තියෙනවා පංචාංගික සමාධි සූත්‍රය කියලා තවත් දේශනාවක්. ඒකෙත් තියෙන සමාධිය ගැනමයි. ඒ සමාධිය ගැන හරිය ලස්සන විග්‍රහයක් බුදුරජාණන් වහන්සේ මේ සමාධි එක සමාධිවල ස්වභාවය ගැන භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා. ඒකේ සඳහන් වෙනවා අරියස්ස භික්කවේ පංචාංගිකස්ස සම්මා සමාධිස්ස භාවනං දේසිස්සාමි. මහණනි ඔබට ආර්ය වූ පංචාංගික අංග පහකින් යුක්ත කරුණු පහකින් එහෙම නැත්නම් කොටස් පහකින් යුක්ත සම්මා සමාධිය වැඩිම ගැන මම දේශනා කරනවා. අංග පහකින් යුතුව නැත්නම් කොටස් පහකින් යුතු සමාධිය සම්මා සමාධිය වඩන ආකාරය ඔබට කියලා දෙන්නම්. ඒක හොඳින් අහන්න කියලා භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කළා. භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා ස්වාමීනි හිමයි කියලා. ඒ භික්ෂුන් වහන්සේලාගේ පිළිතුර අනුව භාග්‍යතුන් වහන්සේ වදාරනවා. පළවෙනි සමාධිය ඉද භික්ඛවේ භික්ඛු විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජම් පීති සුඛං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති. ඔබ අහලා ඇති මේ පළවෙනි ධානය ගැන. එතකොට පළවෙනි ධානය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක විවිච්ඡේව කාමේහි. ඒක ගෝචර වෙන්නේ නැහැ කරුණු පහකට. මොනවාද ඒ කරුණු පහ? ප්‍රියමනාප රූප නැත්නම් ඇහෙන් දකින දෙයක් නිසා උපදින එකක් නෙමෙයි මේ සමාධිය. ඒ වගේම කනින් අහන දෙයක් නිසා උපදින එකක් නෙමෙයි. නාසයෙන්, දිවෙන්, කයෙන් මේ පංචකාමයේ ඇසුරු කරගත්තු එකක් නෙමෙයි. ඒ නිසා කියනවා විවිච්ඡේව කාමේහි. කාමෙන් තොරයි. විවිච්ඡ අකුසලේහි ධම්මෙහි. එතකොට සිත අකුසලයට වැටිලා නැහැ. ඒ වෙලාවේ සිත අවිද්‍යාවේ නැහැ. අවිජ්ජා කියලා කියන අනුන්ගේ දෙයට ආසා කිරීම. දෝමනස්සේ නැහැ හිත. දොම්නස් සහගත භවේ නැහැ. අමනාප සහගත භවේ තරහේ නැහැ හිත. ඒ වගේ මේ වෙලාවට මිත්‍යා දෘෂ්ටික සංකල්පනවල හිත නැහැ. ඒ වගේම තවත් තියෙනවා පංච නීවරණවල හිත නැහැ. නීවරණ අකුසල්. සම්පූර්ණ අකුසල් කියලා කියනවා නම් භාග්‍යතුන් වහන්සේ වදාළා ඒ තමයි නීවරණ. නීවරණවල හිත ක්‍රියාත්මක වෙන්නේ නැහැ මේ වෙලාවට. ඒවෙන් තොර වූ සවිතක්කං
භාවනා අරමුණ විතර්ක කරනවා. සවිචාරං නැවත නැවත සිහි කරනවා. භාවනා අරමුණ විතර්ක කරනවා නැවත නැවත විචාර විතර්ක කරනවා. විවේකජං අර පංචකාමයෙන් සහ නීවරණයන්ගෙන් තොර වූ විවේකී බව නිසා ඉපදුන. විවේකජං කියන විවේකයෙන් උපන්. පීති සුඛං ප්‍රීතිය හා සැපය. තමන්ට ඒක ලොකු ප්‍රීතියක් සතුටක් තියෙනවා. ප්‍රථම ධානය උපදවාගෙන වාසය කරන එවැනි ස්වභාවයෙන් යුතු ප්‍රථම ධානය. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක හරියට මේ වගේ. සෝ ඉමමේව කායං විවේකජේන පීති සුඛේන අபிසන්දේති පරිසන්දේති පරිපූර්යේති පරිපරති. හරිම ලස්සනයි මේ ප්‍රකාශය. මේක හරිම ලස්සනට මේ සමාධියේ ස්වභාවය ගැන බුදුරජාණන් වහන්සේ වදාළ විදිහ. සෝ ඉමමේව කායං. ඔහු මේ මුළු කයම ඒ සමාධිය ඇති වුණාම සම්පූර්ණ කයම විවේකජේන පීති සුඛින අර විවේකී භවෙන් නිවර්ණයන්ගෙන් තොර නිදිමත අලස බව නැති විසිරීම පස්තවීම නැති සැකය නැති ඊට පස්සේ කාම අරමුණු නැති ඒ වගේම තරහ නැති ඒ ස්වභාවයෙන් යුක්ත වූ ඒකට විවේකී කියලා කියනවා. ඒ විවේකී භවෙන් විවේකයෙන් උපන්නා වූ ප්‍රීතියෙන් සහ සැපයෙන් ඒ විවේකයෙන් උපන්න ප්‍රීතියෙන් සහ සැපයෙන් මුළු කයම තමන්ගේ මුළු ශරීරයේ මුළු ජීවිතයම අபிසන්දේති පරිසන්දේති පරිපූර්යේති පරිප්පරති. අபிසන්දේති කියන්නේ පතුරවනවා. ඒ වගේම පරිසන්දේති කියලා කියන වඩ වඩාත් පතුරවනවා කයෙහි. පරිපූර්යේති කියන්නේ පූර්ණේ කරනවා. පරිප්පරති කියලා කියන්නේ මුළුමනින්ම කයම ආවරණය කරගන්නවා අර ප්‍රීතියෙන් හා සැපයෙන්. එතකොට ඒක තමයි පළවෙනි සමාධියේ ස්වභාවය. දැන් ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරන නාසකින්චි සබ්බවතෝ කායස්ස. මහණනි මේ කය කිසිම තැනක් නැහැ. එවැනි කෙනෙක්ගේ ප්‍රථම ධානය ඇති වෙච්ච කෙනෙක්ගේ කිසිම තැනක් නැහැ මේ කයේ. නාසකින්චි සබ්බවතෝ කායස විවේකජන පීත්සුකේන අප්පුටං හෝති. මේ කයේ කිසිම තැනක් නැහැ විවේකයෙන් සහ සැපයෙන් ප්‍රීතියෙන් සහ සැපයෙන් ස්පර්ශ නොවූ. ස්පර්ශ නොවෙච්ච කිසිම තැනක් නැහැ මේ මුළු කයම සම්පූර්ණ කයම ඒ ප්‍රීතියෙන් සහ සැපයෙන් පිනා ගිහිලා තියෙන්නේ. මුළුමනින්ම වැහිලා මුළුමනින්ම ඒ කය පුරා පැතිරලා තියෙනවා ප්‍රීතිය හා සැපය. ඒකට උපමාවක් කියනවා. ඔන්න උපමාව බලන්න. ඒ උපමාවෙන් තේරුම් ගන්න පුළුවන් මොනවද කියලා. භාග්‍යතුන් වහන්සේ වදාළ සේතා බික්කවේ දක්කෝ නහාපකෝවා නහාපකන්තේ වාසීවා කංසතාලේ නහානීය චුන්නානි ආකේත්වා උදකේන පරිප්පෝසකම් පරිප්පෝසකම් සන්නීය. ඒ කියන්නේ තියෙනවා ඉන්නවා දක්ෂ නහාපකවා කියලා කියන්නේ දැන් ඒ කාලේ රජවරුන්ගේ ඉන්නවා මේ රජුරෝ නාවන වෙනම සේවකයෙක්. එතකොට ඒ නාවන්න ඉන්න සේවකයා මොකද කරන්නේ? ඒ රජුරවන්ට නෑම පිණිස හදනවා යම් කිසි ආකාරයේ සඳුන් වලින් යම් කල්කයක්. හිතන්නකෝ දැන් ඒක අපි දැන් කල්ක දැකලා තියෙනවනේ බෙහෙත් කල්ක. ඒ බෙහෙත් කල්කයක් හදනකොට අපි તો මී පැණින් අපි බෙහෙත් කල්කේ කලවම් කරනවා කියලා. මී පැණින් කලවම් කරනකොට මුළු බෙහෙත් කල්කේ පුරාම අර මී පැණි තැවරි තැවරි ගැවෙනව නේද? නොතැවරුණ තැනක් නැහනේ. එතකොට ඒ වගේ තමයි සඳුන් කල්කය හදනකොට ඒ දක්ෂ සඳුන් කල්ක හදන්න පුළුවන් කෙනාට ඒ නහානීය චුන්න ඒ කියන්නේ නාන සබන් එහෙම නැත්නම් සබන් කියලා කියනවා කල්ක කියලා කියනවා හුණු කියලා කියනවා ඒ නාන්න පාවිච්චි කරන යම්කිසි ද්‍රව්‍යයක් ඇද්ද අපි කල්කේ කියමුකෝ. ඒතකොට කල්කයක් හදනකොට ඒකට දානවා වතුර. හැබැයි වතුර ගොඩාක් දාන්නේ නැහැ. වතුර දාන්නේ ස්වල්පයයි. වතුර ස්වල්පයක් දාලා අර නහන සුණු එහෙම නැත්නම් ඒ කුඩු එක සඳුන් කුඩු එක අර වතුරෙන් සම්පූර්ණයෙන්ම ගුලි කර කර ආනනවා. හිතන්නකෝ ඔබ මෙහෙම ඔබ රොටි හදනවා කියලා හිතන්නකෝ. නැත්නම් පාන් හදනවා කියලා හිතන්නකෝ. පාන් හදනකොට පාන් මෝලියට වතුර දානවද මහා ගොඩක්. හැබැයි පාන් මෝලියට චුට්ටනේ වතුර දාන්නේ. ඒ දාන වතුර ප්‍රමාණය අර පාන් මෝලිය සම්පූර්ණයෙන්ම තැවෙරෙනකන් අපි ඒක අනන්නේ නැද්ද? අනනව නේද? ඒතර පාන් ඩෝ එකේ ඒක සම්පූර්ණයෙන්ම පැතිරෙනකම් අනනවා ඒක ගුලි කරනවා.
එතකොට ඒ පාන් ඩෝ එකේ නැහැ නේද වතුර නොතැවරුණු තැනක්. හැමතැනම වතුර ගැවිලානේ තියෙන්නේ. හැබැයි වතුර වැක්කිරනවාද ඒකෙන්? ඉවතට යනවාද? එහෙම යන්නේ නැහැ. ඒක මුළුමනින්ම වතුරෙන් මේ සම්පූර්ණයෙන්ම තෙත් වෙලා. ඒතර අන්න ඒ වගේ නහන කල්කය, නහන හුණු මේ ඒ තලියක දාලා ඒක හොඳට වතුර ස්වල්පයක් මිශ්‍ර කරලා හොඳට ඒක අතින් ගුලි කර කර හදනවා. ඒ හැදුවාම ඒකේ වතුර නොතැවරුණු තැනක් නැහැ. ඒ වගේ කියනවා පළවෙනි ධානය හරියට පුරුදු කරපු ශ්‍රාවකයාගේ මුළු කය පුරාම පැතිරලා තියෙනවා කියනවා ප්‍රීතිය හා සැපය. එතකොට ඒකේ අඩුවක් නැහැ කය පැතිරුණු බවේ. මුළුමනින්ම කය පැතිරිච්ච බවක් තියෙනවා. ඒ නිසායි පළවෙනි ධානයේ ලක්ෂණය. මුළු කයෙම ප්‍රීතිය හා සැපේ පැතිරුණ මුළුමනින්ම ප්‍රීතිය හා සැපේ යුක්ත වූ පළවෙනි ධානය උපදවාගෙන වාසය කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සායං නහානීය පිණ්ඩි ස්නේහානුගතා ස්නේහ පරේතා සන්තර බාහිරා පුටා ස්නේහින නච පග්ගරති. ඒක අමු එහෙම නැත්නම් වතුර නොතැවරුණ තැනක්ේ නහානීය සුණුවල කල්කේ නෑ වගේ. මුළුමනින්ම ස්නේහ පරේතා. ඒක මුළුමනින්ම පැතිරලා ගියපු දෙයක් වගේ. ඒවමෙවකෝ භික්ඛවේ භික්ඛු. ඒ විදිහටම මහණෙනි ශ්‍රාවකයා ඉමමේව කායං විවේකජේන පීතිසුඛේන අபிසන්දේති පරිසන්දේති පරිප්පූරේති පරිප්පරති. මේ මුළු කය පුරාම ප්‍රීතිය හා සැපේ පතුරවාගෙන වාසය කරනවා විවේකයෙන් හා සැපයෙන් විවේකයෙන් උපන්න සහ කාමෙන් තොරව ඉපදුන ප්‍රීතිය හා සැපේ මුළු කයෙන් පතුරවාගෙන වාසය කරනවා කියනවා පළවෙනි ධානයේ උපදවාගත්තු ශ්‍රාවකයා. බුදුරජාණන් වහන්සේ වදාලා නාසකින්ච සබ්බාතෝ කායස්සේ කිසිම තැනක් නැහැ ප්‍රීතිය හා සැපේ නොතැවරුණ අරියස්ස භික්ඛවේ පංචාංගිකස්ස සම්මා සමාධි සයං පඨමා භාවනා. ආර්ය වූ සම්මා සමාධිය මේක තමයි කියනවා පළවෙනි භාවනාව. පළවෙනි සමාධිය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුනච පරම් භික්ඛවේ භික්ඛු විතක්ක ਵਿਚාරාණං ූපසමා. මහණෙනි මේ ශ්‍රාවකයා විතක්ක ਵਿਚාර සංසිඳවලා. දැන් අපි කලින් කියවනේ සවිතක්කං සවිචාරං කියලා පළවෙනි ධානයේ. දැන් දෙවෙනි ධානයේ තියෙන්නේ විතක්ක ਵਿਚාරාණං ූපසමා. ඒ විතක්ක ਵਿਚාර ඒවත් සංසිඳවනවා. ඒවා ප්‍රබලව නැහැ. ඒක හරියට මේ වගේ. දැන් අපි හිතන්න ඔබ ලොකු එහෙම නැත්නම් මොනවා හරි දිගටම මොනවා හරි කෙනෙකුට කතා කර කර පැය ගාණක් මහන්සි වෙනවා කියලා හිතන්න. පැය ගාණක් ඔබ මහන්සි වෙලා කතා කරලා ඊට පස්සේ ටික වෙලාවකට හිතෙනවා ඔබට පස්සේ මේ කතා කරන එක මට ලොකු වෙහෙසක් කියලා හිතෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඒ විවේකයෙන් සමාධියෙන් සහ ඒ වගේම සමාධිය නිසා ඉපදෙන දෙවෙනි ධානය ගැන. එතකොට එතන පංචකාමය මුලින්ම සංසිඳවලා ඒ වගේම ඊට පස්සේ විතක්ක ਵਿਚාර සංසිඳවනවා ඊළඟට. විතක්ක ਵਿਚාර සංසිඳනවා පළවෙනි ධානයේදී. ඊට පස්සේ පළවෙනි ධානයේ තුලින් දෙවෙනි ධානයට යනකොට කෙනෙක් ඒ කෙනාට අපි හිතමු දැන් කෙනෙක් කතා බහ කරනකොට ලොකු වෙහෙසක් නම් එයාට. ඒ කෙනා කරන්නේ ඒ කතා කරන එක අඩු කරනවා. එතකොට එයාට ඒක අර Tamanටම දැනෙනවා දැන් මේ කතා කරන එක මට වෙහෙසක්. ඒ නිසා ඒ කතා කරන එක ඒ කෙනා හිමින් ඒක අඩු කරනවා නැත්නම් ඒක කතාව නවත්තනවා. බුදුරජාණන් වහන්සේ ඔකට ලස්සන උපමාවක් දේශනා කරනවා. ඒ තමයි කෙනෙක් ඉන්නවා මේ මනුස්සයා වේගෙන් දුවනවා. දුවගෙන යනකොට මෙයාට හිතෙනවා පස්සේ අයි මම මේ දුවන්නේ. මෙයා ඊට පස්සේ හයියෙන් ඇවිදින්න පටන් ගන්නවා. දුවන්නේ හයියෙන් ඇවිදිනවා. හයියෙන් ඇවිදිනකොට මෙයා හිතනවා අයි මං හයියෙන් ඇවිදින්නේ මං හිමින් ඇවිදිනවා. එයා හිතනවා අයි මං හිමින් ඇවිදින්නේ මම හිටගෙන ඉන්නවා. නවතිනවා. එයා කල්පනා කරනවා අයි මං හිටගෙන ඉන්නේ මම වාඩි වෙනවා. ඊට පස්සේ එයා හිතනවා අයි මං වාඩි වෙලා ඉන්නේ මං දිගා වෙලා හොඳට නිදා ගන්නවා. දැන් බලන්න එක ස්ටෙප් බයි ස්ටෙප් නේ එතකොට පියවරෙන් පියවරනේ යා සංසිඳීමට ආවේ. ඒ වගේ කෙනෙකුට අර විතක්ක ਵਿਚාර වෙහෙස කර බවක් සමාධිය තුල විතක්ක ਵਿਚාර වෙහෙස කර බවක් දැනෙනකොට විතක්ක ਵਿਚාර රහිත බවකට හිත යොමු වෙනවා. ඒ සමගම හිතේ දෙවෙනි ධානය උපදිනවා. ඒ දෙවෙනි ධානය දෙවෙනි සමාධිය උපදිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒක සමාධි ජම්පීති සුඛං. ඒක සමාධියෙන් උපන්න සැපයක්.
ඒක විවේකයෙන් උපන්න සැපේ පළවෙනි ධානය. සමාධිය තුළ දැන් ඒ හිත එකඟ බවට පත්වීම නිසා ඉපදුන ප්‍රීතිය හා සැපයක් තියෙනවා. ඒ තමයි දෙවෙනි ධානය. එතකොට එතන විතක්ක ਵਿਚාර සංසිඳවලා තියෙන්නේ. විතක්ක ਵਿਚාරයෙන් තොර වූ සමාධියෙන් උපන්න ප්‍රීතිය හා සැපය ඇති දෙවෙනි ධානය උපදවාගෙන වාසය කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ සෝයිම මේව කායං සමාධිජේන පීතිසුඛේන අபிසන්දේති පරිසන්දේති පරිප්පූරේති පරිප්පරති. මේ කය පුරාම අර සමාධියෙන් උපදින ප්‍රීතිය හා සැපේ පතුරවා වාසය කරනවා. ඒකට බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කරනවා. සේතාපි භික්ඛවේ උදක රහදෝ උබ්බිද්දෝදකෝ තස්ස නේවස්ස පුරත්තිමාය දිසාය උදකස්ස ආයමුකං න පච්චිමාය දිසාය උදකස්ස ආයමුකං න උත්තරා දිසාය උදකස්ස ආයමුකං න පච්චිමාය දිසාය උදකස්ස ආයමුකං. එතකොට ඒ යම්කිසි විශාල ජලාශයක් තියෙනවා. ඒ ජලාශයට වතුර බටහිරින් නැගෙනහිරින් උතුරින් දකුණින් මේ දිසාවලින් එක පැත්තකින්වත් වතුර එන්නේ නැහැ. වතුර ගලාගෙන යන්නෙත් නැහැ. දැන් මේ ජලාශයේ වතුර විසින්ම තමයි සුළඟෙන් වතුර කැළැති ඒ ජලය විසින්ම මේ ජලාශය සිසිල් බවට පත් කරනවා. එතකොට ඒකට උතුරින් දිසාවලින් වතුර පැමිණීමක් නැහැ. දිසාවට වතුර ගලාගෙන යාමකුත් නැහැ. අන්න ඒ වගේ ඒ ශ්‍රාවකයාගේ හිත සමාධිය නිසා එකඟ බවට පත් වුණා. මේ සමාධිය විසින්ම උපදවන ප්‍රීතිය හා සැපේ තුළ ඒ ශ්‍රාවකයාගේ හිත පවත්වනවා. ඒ සමාධියෙන් උපන්න ප්‍රීතිය හා සැපේ තුළම හිත දිගින් දිගටම ක්‍රියාත්මක කරනවා. දිගින් දිගටම පවත්වනවා. ඒ පැවැත්වීම තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ විදිහට සිත පැවැත්වීම නිසා ඒ ශ්‍රාවකයාට ලොකු සතුටක්, නිරාමිස වූ ප්‍රීතියක්, නිරාමිස වූ සැපයක්, සතුටක් ඒ ශ්‍රාවකයා අත්විඳිනවා කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාසකින්චි සබ්බවතෝ කායසේ ශ්‍රාවකයාගේ කිසිම තැනක ඒ කයෙහි සමාධියෙන් උපන්න ප්‍රීතිය හා සැපේ නොපැතිරුණු තැනක් නැහැ. ආර්යස්ස භික්ඛවේ පංචාංගිකස්ස සම්මා සමාධි සයන් ဒ ුතියා භාවනා. මේ තමයි ආර්ය වූ සම්මා සමාධිය තුල දෙවෙනි භාවනාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා තුන්වෙනි භාවනාව පුඤ්ඤච පරම් භික්ඛවේ භික්ඛු පීතියාච විරාගා. දැන් ප්‍රීතිය හා සැපය දැන් මේ ධ්‍යාන දෙකේම කතා කරන්නේ. තුන්වෙනි ධ්‍යානයේ නැහැ ප්‍රීතිය හා සැපේ පීතියාච විරාගා ප්‍රීතියෙන් තොර වූ සුඛංච කායේන පටිසංවේදේති. සැපසහගත බවක් කයෙහි විඳිනවා. හැබැයි ප්‍රීතිය නැහැ. සැපසහගත බවක් කයෙහි විඳිනවා. සැපසහගත බව විඳින්නේ තුන්වෙනි ධ්‍යානයේ තුල. සෝයිම මේව කායන් නිප්පීතිකේන සුකේන අபிසන්දේති පරිසන්දේති පරිප්පූරේති පරිප්පරති. එතකොට මේ ප්‍රීතිය එහෙම නැත්නම් මේ සැපේ නිසා ඉපදුන ප්‍රීතිමත් බව නිසා ඇතිවෙච්චි ස්වභාවයකින් මුළු කයම පතුරවා වාසය කරනවා. එතකොට ඒක ප්‍රීතියෙන් තොර වූ සැපසහගත බව නිසා ඇතිවෙච්චි ප්‍රීතිමත් බවක්. ඒක සාමාන්‍ය ගොරෝසු ප්‍රීතිමත් බවක් නෙමෙයි. ඒ නිසා කායික සැපය නිසා ඇතිවෙච්චි ඒ සැහැල්ලුව නිසා ඇතිවෙච්චි ප්‍රීතිමත් බවකින් යුතුව මුළු කයම පතුරවා වාසය කරන සැපසහිත බවකින්. ඒකට උපමාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සේතාව භික්ඛවේ උප්පලිනියං වා පදුමිනියං වා පුණ්ඩරීකිනියං වා අප්පේ කච්චානි උප්පලානිවා පදුමානිවා පුණ්ඩරීකානිවා උදකේ ජාතානි උදකේ සංවද්ධානි උදකානුග්ගතානි අන්තෝ නිමුග්ග පෝසීනි. ඒ කියන්නේ මේ නෙළුම් මලක් හරි ඕලු මලක් හරි මහනෙල් මලක් හරි තියෙනවා. මේක මේ මල් පොහොට්ටුව වතුරෙන් උඩට ඇවිල්ලා නැහැ. හැබැයි මෝරලා තියෙන වතුරෙන් උඩට මතුවෙලා නැහැ. ඒතර වතුරේ ඇතුලේ තියෙනකොට ඒ නෙළුම් පොහොට්ටුව හරි මහනෙල් පොහොට්ටුව හරි ඕලු පොහොට්ටුව හරි වතුරේ නොතැවරී නැහැ. මුළුමනින්ම වතුරේ තැවරිලා තමයි තියෙන්නේ. වතුරේ අභ්‍යන්තරයේ තියෙන්නේ. ඒතර වතුරෙන් උඩට ඇවිල්ලා නැහැ. ඒකේ නටුව, ඒකේ හටගත්තු තැන, මුල, ඊට පස්සේ ඒ මල් පොහොට්ටුව මුළුමනින්ම වතුරෙන් ආවරණය වෙලා තියෙන්නේ. වතුරෙන් ආවරණය වෙච්ච එකක්. ඒතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අන්න ඒ වගේම මේ කයෙහි
සැප සහගත බව නොපැතිරුණු තැනක් නැහැ. නොපැතිරුණු තැනක් නැහැ. මුළු කය පුරා මේ සැප සහගත බව පැතිරලා තියෙනවා. ඒක වඩාත් ප්‍රබල වූ එකඟ බවක්. එතන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යන්තං අරියා ආචික්කන්ති. ආර්යයන් වහන්සේලා යම්කිසි ආකාරයක ආර්ය නිශ්ශබ්දතාවය කියලා යම් සමාධියක් දේශනා කරනවා. ඒ තමයි කියනවා තුන්වෙනි ධානය. මොකද එතන තුන්වෙනි ධානයට හිතපත් වුණාට පස්සේ විතක්ක ਵਿਚාරණය, ඊට පස්සේ විවේක කියන දේ ඉක්මවා ගිහිල්ලා සමාධියට හිතපත් වෙලා, සමාධියත් ඉක්මවා ගිහිල්ලා ප්‍රීතියට හිතපත් වෙච්ච බව, ප්‍රීතියත් ඉක්මවා ගිහිල්ලා ප්‍රබල වූ සිතේ එකඟ බව නිසා ඇති වෙන සැප සහගත බවක් තුල හිතපත් වෙලා තියෙනවා. ඒක ප්‍රබල සමාධියක්. ඒ තමයි කියනවා අරියස්ස භික්කවේ පංචාංගිකස්ස සම්මා සමාධිස්ස අයං තතියා භාවනා. මේ තමයි තුන්වෙනි භාවනාව ආර්ය සම්මා සමාධිය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන පුණ්‍යච පරම් භික්කවේ භික්ඛු සුඛස්සච පහානා දුක්ඛස්සච පහානා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගම උපේක්ඛා සති පාරිසුද්ධින් චතුත්ථ ඥානං උපසම්පජ්ජ විහෙරති. ආර්ය ශ්‍රාවකයා භික්ෂුව එහෙම නැත්නම් ශ්‍රාවකයා සැපයද ප්‍රහාණය කොට සුඛස්සච පහානා දුක්ඛස්සච පහානා දුකත් ප්‍රහාණය කරලා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගම කලින්ම මුලින්ම දුකත් දුම්නසත් කායික දුකත් මානසික දුම්නසත් ඒකත් අතහැරලා උපේක්ඛා සති පාරිසුද්ධින් ප්‍රබල වූ චිත්ත ඒකාග්‍රතාවය නිසා ඉපදුණු උපේක්ෂා සහගත බවක් තියෙනවා. එතකොට ඒ සමාධියට කියනවා තං චතුත්තං ඥානං උපසම්පජ්ජ විහෙරති. ඒ හතරවෙනි ධානය උපදවාගෙන වාසය කරනවා. හතරවෙනි ධානයේදී ආස්වාස ප්‍රස්වාසය කියලා දෙයක් නැහැ. හුස්ම ගැනීමක් හෙලීමක් නැහැ. එතකොට හුස්ම ගන්න නැත්නම් හෙලන්නේ නැත්නම් අපිට හිතෙන්නේ එනම් මැරිලාද කියලා. එහෙම එකක් නෙමෙයි. ආස්වාස ප්‍රස්වාසයේ ක්‍රියාකාරී බව නැහැ. නමුත් සමාධියක් තුල ජීවිතේ පවත්වන. එතකොට ආයුෂය, උණුසුම, විඥානයේ ක්‍රියාකාරී ස්වභාවය මේක තමයි රූප ධානමේ. අරූප සමාධි නෙමෙයි. ඒ රූප ධානයන්ගෙත් පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය ඉක්මවා හතරවෙනි ධානයට හිතපත් වෙනකොට ඒ ශ්‍රාවකයාගේ හිතේ ප්‍රබල වූ ඒකාග්‍රතාවය නිසා උපදිනවා ඒ සංසිඳුණු කයක්, ප්‍රබල ලෙස සංසිඳුණු සිතක්. බලවත්ව පිහිටි උපේක්ෂාවක්. එතකොට ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝයිම මේව කායම් පරිසුද්ධේන චේතසා පරියෝදාතේන පරිත්වා නිසින්නෝ හෝති. මේ මුළු කයෙම පරිසුද්ධේන චේතසා පිරිසිදු සිතින්. පිරිසිදුම සිතින්. එතකොට කිසිම ආකාරයේ කිලුට සහිත බවක් නැහැ. මුළුමනින්ම පාරිසුද්ධ වූ සිතක්. පරිසුද්ධේන චේතසා පරියෝදාතේන පරිත්වා. ඒ පරියෝදාත කියලා කියන්නේ හිත හොඳට ප්‍රභාස්වරයි, ආලෝකමත්. සිතේ අඳුරක් නැහැ. අඳුරක් නැති සිතින් වාසය කරනවා. වාඩි වී සිටිනවා. නාසකින්චි සබ්බවතෝ කායස්ස පරිසුද්ධේන චේතසා පරියෝදාතේන අප්පුටං හොති. කිසිම තැනක ඒ මේ පිරිසිදු බව, ඒ සංසිඳුණු බව පැතිරුණු නැති තැනක් නැහැ කය පුරාම. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සේයතාවි භික්ඛවේ පුරිසෝ ඕදාතේන වත්තේන සසී සංපාරුපිත්වානි සින්නෝ අස. මිනිසෙක් හිසේ ඉඳන්ම ලොකු සුදු රෙද්දක් අරගෙන හිසේ ඉඳන්ම පොරවගෙන මේ සම්පූර්ණයෙන් වහගෙන ඉන්නවා වාඩි වෙලා. දැන් එතකොට ඒක ඒ කෙනාගේ ශරීරයේ කොටසක් බාහිරට පේනවද? මුළු කයම ලොකු රෙද්දකින් වහ ගන්නවා. ඒ වහගත්තාම බාහිරට මොකුත් පේන්නේ නැහැ. පේන්නේ මිනිස්සෙක් සුදු රෙද්දකින් කය වහගෙන ඉන්නවා කියන එක විතරයි. එතකොට ඒ වගේම ඒ ශ්‍රාවකයා පිරිසිදු සිතින්, උපේක්ෂා සහගත සිතින්, සැප නැති, දුක නැති, සොම්නස නැති, දොම්නස නැති. සැප කියන්නේ කායික සැප. දුක කියන්නේ කායික දුක. සොම්නස කියන්නේ මානසික සැප. දොම්නස කියලා කියන්නේ මානසික දුක. ඒතර මානසික සැප, මානසික දුක, කායික සැප, කායික දුක. මේවා කිසිම දෙයක් නැති. පිරිසිදු උපේක්ෂාව. පාරිසුදු උපේක්ෂාවෙන් මුළු ජීවිතේ මුළු කයම පතුරවාගෙන වාසය කරනවා. එතකොට උට බාහිර කිසිම ආකාරයේ බාහිර බලපෑමක්, ඒ වගේම බාහිර හඬක බාධාවක්, ඊට පස්සේ බාහිර පරිසරයේ බාධාවක්, මේ කිසිම දෙයක් ඒ කෙනාට අදාළ නැහැ. ඒ ශ්‍රාවකයාට. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
මෙන්න මේ විදිහට තමයි මේක තමයි අරියස්ස භික්ඛවේ පංචාංගික සම්මා සමාධිස්සයන් චතුත්ථා භාවනා. මේ තමයි කියන හතරවෙනි භාවනාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා පස්වෙනි එක පුණ්‍ය පරම් භික්ඛවේ භික්ඛුනෝ පච්චවෙක්ඛනා නිමිත්තං සුග්ගහීතං හෝති සුමනසිකතං සූපදාරතං සුප්පටි විද්දං පඤ්ඤාය. මේක විශේෂ එකක්. පස්වෙනි භාවනාව. එතකොට සමහර අය මේක පටලවාගෙන කියනවා නම් ධ්‍යාන පහක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා. එහෙම එකක් නෙවෙයි මේ කියන්නේ. මේ කියන්නේ එහෙම කතාවක් නෙමෙයි. මේ කියන්නේ ඔය කලින් කියපු භාවනා නිමිති හතර. ඒ කියන්නේ දැන් පළවෙනි ධ්‍යානයේ ස්වභාවය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය. මේ ධ්‍යාන ස්වභාවය මේක මනාකොට මේ භාවනා නිමිත්ත. එහෙම නැත්නම් සමාධි නිමිත්ත. ඒ සමාධියේ ස්වභාවය දැන් අපි වචනේනේ මේ කතා කරේ මෙච්චර වෙලා. ඒ වචනෙන් කතා කරපු සමාධියේ ස්වභාවය ඒක නා ප්‍රඥාවෙන් ඒක හොඳට දකිනවා, අත්දකිනවා. පළවෙනි ධ්‍යානයේ ස්වභාවය මොකද්ද? ඒක ඔහු නුවණින් දකිනවා. දෙවෙනි ධ්‍යානය අත්දකිනවා. තුන්වෙනි ධ්‍යානය අත්දකිනවා. හතරවෙනි ධ්‍යානය අත්දකිනවා. එතකොට මේ ධ්‍යාන සමාපatti වල ඒ සමාධි වල වෙනස්කම්, ඒ සමාධි වල තියෙන වෙනස් ස්වභාවයන්, සැප, ප්‍රීතිය, සුඛය, උපේක්ෂාව මේවා දැනෙන විදිහ, ඒවා දැනෙන ස්වභාවය, මේවා හොඳට ග්‍රහණය කරගන්න පුළුවන් හොඳ ප්‍රඥාවකින්, හොඳ සිහියකින්, හොඳ නුවණකින් මේවා ප්‍රත්‍යක්ෂා කරලා ඒ සමාධි නිමිත්ත ප්‍රත්‍යවේක්ෂා කරන එක හොඳට ග්‍රහණය කර ගන්නවා. දැන් ඒකට ඒ ශ්‍රාවකයා දන්නවා පළවෙනි ධානය කියන්නේ මෙන්න මේකටයි. ඒ ස්වභාවය හොඳට පැහැදිලි. ඒක නිර්වුල්. දෙවෙනි ධානය කියන්නේ මේකට. ඒක හොඳට නිර්වුල්. ඒ ස්වභාවය ඒකට සමවැදීම, ඒ නැගී සිටීම, ඒ ඔක්කොම මේ ශ්‍රාවකයාට හොඳට පහසුවෙන් කරන්න පුළුවන්. ඒකට තමයි මේ භාවනා නිමිත්ත එහෙම නැත්නම් මේ ධානය සම්බන්ධයෙන් තියෙන අඩුපාඩුකම් හඳුනාගෙන ඒවා බැහැර කරලා ඒ ධානය තුළ හොඳට සමාධි කුසලතාවයන් පුරුදු කරනවා. ඒවා හොඳට නුවණින් දැකලා අත්හැරිය යුතු දේවල් අත්හැරලා පුරුදු කර යුතු වැඩි යුතු දේවල් වඩනවා. දැන් ඒතකොට මේ සමාධිය තුළ ඒ ශ්‍රාවකයා හොඳට මනාකොට ඒ ධානාංග සමාධියංග පුහුණු වෙලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ වදාළ සේතා භික්ඛවේ අඤ්ඤේවා අඤ්ඤම් පච්චවෙක්කේය. දැන් හිතන්නකෝ දැන් ඔබ වාඩි වෙලා ඉන්නේ. ඔබ වාඩි වෙලා ඉන්නවා නම් හිටගෙන ඉන්න කෙනෙකුට වාඩි වෙලා ඉන්න ඔබ බලන්න බැරිද? පුළුවන්. එතකොට ඒ කියනවා තිතෝවා නිසින්නම් පච්චවෙක්කේය. හිටගෙන ඉන්න කෙනෙක් වාඩි වී සිටින කෙනෙක් දිහා බලනවා වගේ. ඒ වගේම නිසින්නෝවා නිපන්නම් පච්චවෙක්කේය. වාඩි වෙලා ඉන්න කෙනෙක් වැතිරලා ඉන්න කෙනෙක් දිහා බලනවා වගේ. ඊට පස්සේ ඒව මේව කෝ භික්ඛවේ භික්ඛුනෝ පච්චවෙක්ඛනා නිමිත්තං සුග්ගහිතං හොත් සුමනසිකතං. ඒ වගේ ඒ ශ්‍රාවකයා තමන්ගේ හිතේ තියෙන ඒ ප්‍රත්‍යවේක්ෂණා නිමිත්ත, භාවනා නිමිත්ත, භාවනා ස්වභාවය, සමාධි ස්වභාවය තමන් විසින් හොඳට ග්‍රහණය කරලා හොඳට ප්‍රත්‍යවේක්ෂා කරලා නුවණින් විමසලා තියෙන්න ඕනේ. මේ තමයි කියනවා අරියස්ස විනේ අරියස්ස භික්ඛවේ පංචාංගික සම්මා සමාධිස්ස අයම් පංචමී භාවනා. මේ තමයි පස්වෙනි භාවනාව. එතකොට අර ධාන හතර මනාකොට පුහුණු වීම. ඒ සමාධි හතරම හොඳට පුරුදු වීම ජීවිතේ. එතකොට ඒක පුරුදු වුණාට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට ධාන පහ මේ සමාධි ස්වභාවයන් පහ එහෙම නැත්නම් මේ සම්මා සමාධියට අයිති අංග පහෙන් යුක්ත මේ සම්මා සමාධිය ඒවං බහුලීකතේ යස්ස අභිඤ්ඤා සච්චිකරණියස්ස ධම්මස්ස චිත්තං අබිනින්නාමේති අභිඤ්ඤා සච්චික්‍රියාය. යම් යම් ආකාරයකින් මේ කරුණු පහ මනාකොට පුරුදු වුණාට පස්සේ අභිඥා සාක්ෂාත් කරන්න පුළුවන්. තමන් කැමති විදිහට අභිඥා සාක්ෂාත් කරන්න පුළුවන්. తත්‍රේව සක්කි බබ්බතම් පාපුනාති සති ආයතනෙ. තමන්ට කැමති විදිහට ඒ ආයතනයන්හි ආයතන කියලා කියන්නේ ඒ ස්වභාව තැන්හි ඒ ස්ථානයන්හි තිබෙන ධාන සමාපatti තුල අභිඥා වඩන්න හොඳට පුළුවන් වෙනවා. මොනවාද අභිඥා? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ වගේ. සේතා භික්ඛවේ උදකමණිකෝ ආධාරේ ඨපිතෝ පූරෝ උදකස්ස සමතිත්තිකෝ කාකපෙය්‍යෝ. තමේනම් බලවා පුරුෂෝ යතෝ ආවජ්ජේය ආගච්ඡේය උදකන්ති. ඒවම් බන්ති. එතකොට හිතන්න ස්විමින් pool එකක්. දැන් අපි ගත්තොත් මේකේ තියෙන ලොකු හැලියක් කියලා තියෙන්නේ.
එතකොට අපි දන්නේ නැහැ හැලිය කිව්වම අපිට මතක් වෙන්නේ බත් වෙන මුට්ටියනේ. ඒක නෙමෙයි මේ කියන්නේ. විශාල ස්විමින් pool එකක් කියලා තනකො සාමාන්‍ය ප්‍රමාණය. ඕක කාකපෙయ్య. කාකපෙయ్య කියන්නේ කපුටෙකුට ඒ ස්විමින් pool එකේ ගැට්ටේ ඉඳගෙන උඩ කෙළවරේ ඉඳගෙන අර වතුර බොන්න පුළුවන් බෙල්ල යන්තම් පහත් කරලා. එච්චරට ඒ ස්විමින් pool එක උඩ කට මට්ටමටම පිරීලා. දැන් මිනිස්සෙක් තමෙන්නම් බලවා පුරුෂ යතෝ යතෝ ආවජ්ජය. දැන් මිනිස්සෙක් මේකට බැස්සොත් මොකද වෙන්නේ? බැහැලා එහාට ඉස්සරහට යනකොට මොකද වෙන්නේ? නෑ ඒ යනකොට ඒ ස්විමින් pool එකේ ඒ මිනිස්සේ බැහැලා එහාට යනකොට අර වතුර ගැට්ටෙන් එළියට තල්ලු වෙන්නේ නැද්ද? එළියට වීසි වෙලා යනවා. මොකද අර මේ මිනිස්යාගේ ප්‍රමාණයේ ධාරිතාවක්වත් මේකට දරා ගන්න බෑ දැනට. මොකද ඒක කටමට්ටවන පිරීලා. බිඳුවක්වත් තව දාන්න බෑ. ඒ නිසා මිනිස්සෙක් බැස්සහම මේක එහාට මෙහාට යනකොට අර වතුර ටික එහෙට මෙහෙට වීසි වෙනවා එළියට වීසි වෙනවා. බුදුරජාණන් වහන්සේ අහනවා ඒක වීසි වෙනව නේද කියලා අහන වතුර. එහෙමයි ස්වාමීනි. ඒව මේව කෝ භික්ඛවේ භික්ඛවේවම් භාවිතේ අරියේ පංචාංගිකේ සම්මා සමාධියම් බහුලීකතේ යස්සා විඤ්ඤාය සච්චිකරණියස්ස. එතකොට මේ ධාන මේ සමාධි ස්වභාවයන් මේ පංච අංග පහකින් යුතු සමාධිය යම් ශ්‍රාවකෙක් මනාකොට බහුල වශයෙන් වැඩුවොත් ඒ කෙනාගේ සමාධි තුල සමවැදී සිටිද්දී ඒ කෙනාට ආයාසයකින් තොරවම කිසිම ආයාසයකින් තොරවම අභිඥා සාක්ෂාත් කරන්න පුළුවන්. දැන් අර මිනිස්සයා වතුරට බැස්සට පස්සේ වතුර කිසිම ආයාසයක් නැතුවම එළියට වීසි වෙලා යනවා වගේ. ඒ වගේ ඒ කෙනාගේ ජීවිතේට අර අභිඥාවන් ලැබෙනවා කියන එකයි මේ කියන්නේ. ඒ විදිහට සමාධියංග පුරුදු කළොත්. ඊළඟට කියනවා සේතා භික්කවේ සමේ භූමි භාගයේ පොක්කරණි චතුරස්සා ආලිබද්දී පූරා උදකස්ස සමතිත්තිකා කාකපෙయ్య. ඒතර පොකුණකත් ඒ වගේ පොකුණක් තියෙනවා සම භූමියක පිහිටපු. ඒ පොකුණටත් මිනිස්සෙක් බහිනවා. එතකොට ඒ වගේ අර උපමාවමයි කියන්නේ. ඊට පස්සේ කියනවා සේතා භික්කවේ සුභූමියන් චාතුම් මහපතේ ආජඤ්ඤා රතෝ යුත්තෝ අස්ස ටිතෝ ඕද සතත්තේ පාදෝ තමේනං දක්ඛෝ යෝගාචරියෝ අස්ස ධම්මසාරති අබිරෝහිත්වා වාමේන හත්තේන රශ්මියෝ ගහෙත්වා දක්ඛිනේ හත්තේන පතෝදං ගහෙත්වා යේනිච්චකං යදිච්චකං සාරායේපි පච්චාසාරේපි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අස්වැයෙක් ඉන්නවා ඒ සිව්ම කියන්නේ හොඳට පිහිටපු පොළොව ඒ කියන්නේ සම භූමියක්. ඒ සම භූමියේ පිහිටලා තියෙන මාර්ගයක කරත්තයක් ධාවනය කරගෙන යනවා මිනිස්සෙක්. ඒ අස්වැයා හොඳට দমনය වෙච්ච අස්වැයෙක්. එතකොට ඒ අස්වැයව අර දකුණු අතෙන් කෙවිත අරගෙන අස්වැය වෙලවන මිනිස්සයා කන්දක් පල්ලමක් නෙමෙයිනේ මේ දැන් වේගෙන් අමාරුවෙන් අපහසුයෙන් යන්න ඕනේ කරන්නේ නැහැනේ. කන්දක නන්නේ අපහසුයෙන් යන්න ඕනේ. සම භූමියක නම් ඒ අස්වැය පහසුවෙන් දක්කගෙන යන්න පුළුවන්. එලවගෙන යන්න පුළුවන්. එතකොට පහසුවෙන් නිකම්ම નિરાයාසයෙන්ම කිසි ආයාසයක් නැතුව පොඩි ස්වල්ප වූ පෙළඹවීමකින් ඒ අස්වැය පහසුවෙන් ගමන් කරනවා. අන්න ඒ වගේ ශ්‍රාවකයෙකුට පුළුවන් මේ අංග පහකින් යුතු සම්මා සමාධිය වඩනවා නම් කිසිම අපහසුයක් නැතුව අභිඥා සාක්ෂාත් කරන්න. කිසිම අපහසුයක් නැහැ කියනවා. සෝ සචේ ආකංකති අනේක විතං ඉද්දි විදං පච්චන බෝති. ඔහු කැමති නම් නොඑක ආකාර 이르දි ප්‍රාතිහාර්ය දක්වන්නත් පුළුවන්. 이르දි ඥානෙ උපදවන්න පුළුවන්. ඔහු කැමති නම් දිවස් නෝන උපදවන්නත් පුළුවන්. ඒ ශ්‍රාවකයා කැමති නම් සචේ ආකංකති පරසත්තානම් පරපුග්ගලානම් චේතසෝ චේතෝ පරිච්ඡ පජානය. අනුන්ගේ සිත් දැන ගැනීමේ ඥානෙ දිනු කරන්නත් පුළුවන්. ඊට පස්සේ දිව කන උපදවන්නත් පුළුවන්. ඊළඟට පෙරවසෝ ජීවිත දැකීමේ හැකියාවත් උපදවන්න පුළුවන්. ඒ වගේම මේ සෝ සචේ ආකංකති දිබ්බේන චක්කුණා විසුද්ධේන අතික්කන්ත මානුසිකේන. එහෙම නැත්නම් උපදවන්න පුළුවන් දිබ්බ චක්කු ඥානය. සත්වයන් කර්මානුරූපව චුත වෙන උපදින ස්වභාවය දැකීමේ නුවණ. සෝ සචේ ආකංකති ආසවානං කය අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං උපසම්පජ්ජ විහෙරති. ඔහු කැමති නම් ආසවක්ඛේ ඥානෙ පව උපදවන්න පුළුවන් කියනවා. මේ තමයි ඉපදවන්න පුළුවන් අභිඥා. ඒතකොට මේවා පිණිස උපකාර කරේ පහසුවෙන් උපකාර කරේ අර අංග පහකින් යුතු සම්මා සමාධිය වැඩිමයි.
ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ විදිහට තමන් කැමති විදිහට තමන් කැමති ආකාරයෙන් ඒ ශ්‍රාවකයෙකුට සම්මා සමාධියට අදාළ අංග පුරුදු කිරීම නිසා විමුක්තිය සාක්ෂාත් කිරීමේ හැකියාව තියෙනවා කියලා. ඒ නිසා මේ විදිහට තමයි භාග්‍යතුන් වහන්සේ සම්මා සමාධිය උපකාරී දේශනා කළේ ආර්ය වූ ප්‍රඥාව පිණිස. ඒ නිසා මේ පින්නතුන්ටත් එවැනි වූ දුර්ලභ සමාධි අංග උපකාර කරගෙන සමාධි අංග දියුණු කරගෙන ගෞතම බුදුසසුන උතුම් පිහිට පිරිසරණ සලසා ගන්න මේ උතුම් ධර්මය උපකාර වේවා. සාදු සාදු සාදු. අද දවසේ ධම්ම විවරණ ධර්ම දේශනා මාලාව සඳහා දායකත්වයේ දරන්නේ ලන්ඩන් නුවර පදිංචි සරත් සහ ඒරිකා කූරගමගේ දෙපළ සහය දරුවන්, ඒ වගේම රංජිත් සහ ඩේලියා ඩයස් දෙපළ ඇතුළු ඒ දරුවන් ඇතුළු පින්තුන් විසින් මේ රැස් කරගත් උදාර පින ධර්ම දේශනාමය වශයෙන්, ධර්ම ශ්‍රවණමය වශයෙන්, ධර්ම දානමය වශයෙන් රැස් කරගත් උදාර පුණ්‍ය ධර්මයන් පළමු කොට සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ධාර්මික රැකවරණේ ආශිර්වාදය හැම දිනාටම සැලසෙත්වා. සියලු දෙවියෝ දුතුම් ධර්මාබෝධයෙන් සසර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. නිදුක් වේවා, නිරෝගී වේවා, චිරජීවනයේ ලබත්වා. උතුම් ධර්මාබෝධයේ පිණසම මේ සියලු පින් උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ පින්තුන් බලාපොරොත්තු වෙනවා තමන් නමින් මේ පරිලෝකීය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ මේ පරිලෝකීය දෙමව්පියන්, ඒ වගේම නමින් මිය ගිය වර්ග පරම්පරා නමින් මිය ගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. යම් කෙනෙක් පින් බලාපොරොත්තු සිටිනවා නම් ඒ හැම දිනාටත් මේ පින් අනුමෝදන් වෙලා ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, වහවහ සසර දුකින් අත මිදෙත්වා. සාදු සාදු. ඒ වගේම දායකත්වයේ දරූ ඒ සරත් සහ ඒරිකා කූරගමගේ දෙපළ ඇතුළේ පවුලේ දරුවන් හැම දිනාටමත්, ඒ වගේම රංජිත් සහ ඩේලියා ඩයස් දෙපළ ඇතුළු ඒ පවුලේ දරුවන් සහිතව හැම දිනාටත් යම් කෙනෙක් උපකාර කළාද මේ උතුම් ධර්ම දානමේ පින්කම සඳහා හැම දිනාටත් ඒ පවුලවල සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලබත්වා. සියලු යහපත් බලාපොරොත්තු සමෘද්ධිමත් වේවා. උතුම් ධර්මාබෝධයේ පිණසම මේ පිනද උපකාර වේවා. ඒ වගේම දායකත්වයේ දරූ සියලු පින්වතුන්ටත් විශේෂයෙන් මහමෙවුනා වාසී සියලු මහා සංඝරත්නය ඇතුළු සිල් ගුණ දම් වඩන සියලු සංඝරුවනට, අනගාരികා මෑණියන් වහන්සේලාට, පැවිදි අපේක්ෂක දරුවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු පින්වතුන්ට, මාසික ධර්ම දාන සමාජිකත්වයේ දරන සියලු දෙනාටත්, ඒ වගේම නොයෙක් අයුරින් උපකාර කළ හැම දිනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සියලු යහපත් බලාපොරොත්තු සමෘද්ධිමත් වේවා. උතුම් ධර්මාබෝධයේ පිණසම මේ සියලු පින් උපකාර වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.